समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजंस सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु साधु सुबूति तेन हि त्वं सुबूति इमिना सद्देन भिक्खुना सद्धिं विहरेयासि यदा च त्वं सुबूति आकाङ्क्षेयासि तथागतं दंशनाय इमिना च सद्देन भिक्खुना सद्धिं उपसंकमेयासि तथागतं दंशनायाति श्रद्धावंत පින්වතුනි ප්‍රඥා නාලිකාව ඔස්සේ ලොව පුරාම විසුරුවා හරින මේ පැයට નિયમિત දායකත්ව ධර්ම දේශනාවයි පින්වත් සියලු දෙනාම දැන් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ. අද මේ උතුම් දේශනාව ධර්ම දානයක් ලෙසින් ලොව පුරාම විසුරුවා හැරීමෙහි පින්වන්ත දායකත්වය ධර්මින් කටයුතු කරන්නට යෙදෙන්නේ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන පින්වත් දීපිකා බුද්ධදාස මහත්මිය ඇතුළු කලන මිතුරු ආදි ශිෂ්‍යාවන් පින්වත් පිරිසක් විසින් ඒ පින්වන්ත පිරිස තමන්ද ධර්ම ලාභය ලැබමින් සුවිශාල පිරිසකට තථාගත ශ්‍රී සද්ධර්මය ධර්මානුග්‍රහයක් ලෙස බෙදා දෙමින් බොහෝ දෙනෙකුට හිත සැප පිණිස පවතින ප්‍රතිපදාවකට බැසගත්තු මොහොත. පින්වත්නි, තමන් ලබන යම් සුවයක් වෙත්නම් ඒ සුවය අනුනටද වේවා කියන සිතන සිතිවිල්ල පවා සත්පුරුෂ ධර්මයේ මත පිහිටලයි තිබෙන්නේ. තමන් ලබන යම් රැකවරණයක් වේ නම් ඒ රැකවරණය අනුන්ටත් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් සිතිවිලි මාත්‍රයක් තියෙනවා නම් එය පිහිටන්නේ සත්පුරුෂ ධර්මයේ මතමයි. ඒ නිසා
මේ ධර්මය තුලින් තමන් සසර ලබන රැකවරණය දුකෙන් නිදහස් වීම තමන් සේම අනුනටද සිද්ධ වේවා කියන අදහසින් මේ ධර්ම දාණය කරද්දී සත්පුරුෂ ධර්මයකට තමන්ගේ සිත යොමු වෙනවා. සත්පුරුෂ ධර්මයක් මත තමන්ගේ සිත පිහිටනවා කියන කාරණයයි සිද්ධ වෙන්නේ. ඒ නිසා සත්පුරුෂ ධර්මයක පිහිටාගෙන ඔබ මේ උතුම් ධර්ම දාණය දෙන වෙලාව සියලු පින් අනුමෝදනාවන් ධර්ම දේශනාව අවසානයේදී සිහිපත් කරන්නට අපි ඉඩ තබමු. දේශනාවේ දායකත්වය දරන පින්වන්ත ඔබටත් ඔබේ දායකත්වයෙන් ලොව පුරාම ධර්මය ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය සුවසේම සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාවන් සිත් තුළ ඇති කර ගනිමින් කවුරුත් දැන් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්නතුනි, අද මේ දේශනාවට මාතෘකා වශයෙන් තැබුවේ සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දහම් කරුණු සංඛ්‍යාත්මකව සඳහන් වන දේශනාවන් අංගුත්තර නිකායේ සඳහන් වෙන්නේ එහි දහම් කරුණු 11ක් පිළිබඳව දෙසූ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා ඒකාදසක නිපාතය කියලා. ඒ ඒකාදසක නිපාතයේ අනුස්සති වර්ගය කියලා පින්නතුනේ වර්ගයක් තියෙනවා. ඒ අනුස්සති වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා පින්නතුනේ. සූත්‍රයේ නම සුභූති කියන සූත්‍ර දේශනාව. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේ අනුස්සති වර්ගයේ සුභූති කියන සූත්‍ර දේශනාවයි අද දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, මේ සූත්‍රයට සුභූති සූත්‍රය කියන්නට හේතුව, සුභූති සූත්‍රය කියලා කියන්නට හේතුව තථාගත බුදුරජාණන් වහන්සේ සුභූති කියන ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක් පරිද්දෙන් ආරාධනාවක් පරිද්දෙන් තමයි උන්වහන්සේට මේ ධර්මය දේශනා කළේ. ඒ නිසා මේ සූත්‍රයත් සුභූති සූත්‍රය හැටියට නම් කරලා තිබෙනවා. පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එක් දිනක් සුභූති කියන තෙරුන් වහන්සේ වැඩියා. සුභූති කියන තෙරුන් වහන්සේ වැඩියේ තනියම නෙමෙයි, තවත් එක් භික්ෂුන් වහන්සේ නමක් සමග. මේ දෙදෙනා වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මනාකොට පසඟ පිහිටුවල වැන්දා. බුදුරජාණන් වහන්සේ වඳිද්දී එහි යම් පිළිවෙලක් තියෙනවා. මේ ලෝක ධාතුවේ පින්නතුනේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට වැඳ ගන්නට ලැබෙන අවස්ථාව පවා ඊටාම දුර්ලභ අවස්ථාවක්. ඇතමෙක් පින්නතුනේ සමහර විටකදී තථාගත බුදුරජාණන් වහන්සේට වන්දනා කරද්දී යටත් පිරිසෙන් තමන්ගේ දනහිස් දෙකවත් නවන්නට උත්සාහවත් වෙන්නේ නැහැ. එහෙත් මතක තබා ගන්න, සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයේ මේ වෙලාවේ වැඳගත්තුත් මිසක බුදුවරු නැතිව ගත වෙන කල්ප 30 40 අසංඛ්‍ය ගණන් කාලවල අපි සසරේ හිටියට බුදුරජාණන් වහන්සේ වැඳ ගන්නටවත් අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඇතම් කෙනෙකුට සමහර විටකදී දනහිස නවලා පසඟ පිහිටුවලා වැඳ ගන්න බැරි වෙයි. තියෙන අසනීපකම් ආදිය නිසා ඒ තැන්වලදී ඔබ ඇත්තටම බලන්න ඕන ඔබේ නැවෙන්නේ නැත්තේ හිතද නැත්තම් දනහිස්ද කියලා. සැබවින්ම හිත නැමෙද්දී දනහිස් නැමෙන්නේ නැත්තම් එහි ඇති වරදක් නැහැ. එහෙත්
පින්වතුනේ දනහිස් නැවෙද්දිත් හිතනම් නැවෙන්නේ නැති. එතන ලොකු පින්වත්නි ගැටලුවක් තියෙනවා. ඒක ඔබට ලොකු අනර්ථයක් පිණිස පවතී. ලොකු අලාභයක් පිණිස පවතී. පින්වත්නි යම් හේකින් හිත නැමෙද්දි දනහිස නැමෙන්නේ නැත්තම් අසනීප නිසා හිතෙන් ඔබ කියන්න ස්වාමීනි මම රෝගියෙක්. ස්වාමින් වහන්සේ නමකට නම් එසේ වඳින්නේ උන්වහන්සේට වඳිද්දී උන්වහන්සේට ඇහෙන ලෙස සැලකරන්න ස්වාමීනි මට පසඟ පිහිටුව ගන්න අමාරුයි ඔබ වහන්සේ ඉස්සරහා මං රෝගියෙක් කියලා පිළි අරගන්න. එයින් එකක් තමන්ගේ හිතේ මානය දුරු වෙනවා. තමන්ට තමන්ගේ හිත ගලව ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේට වැඳගන්න ලැබුණු මේ වෙලාවේ ගෞරවාදරයෙන් පින්නතුනේ පසඟ පිහිටුවාම වන්දනා කරගන්න උත්සාහවත් වෙන්න. එහෙම අසනීප නිසා බැරිම අවස්ථාවක් නම් හැකි උපරිමයෙන් යටහත් පහත් ලෙස ගෞරවයෙන් උන්වහන්සේට වන්දනා කරගන්න. ඉතින් සුභූති හාමුදුරුවොත් අනික් ස්වාමින් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටුවලා වන්දනා කළා. පසඟ පිහිටුවලා වන්දනා කළාට පස්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි සුභූති හාමුදුරුවන්ගෙන් කාරණයක් විමසුවා. සුභූති ඔබ වහන්සේ සමග මේ වැඩි අනෙක් භික්ෂුව කවුද කියලා ඇහුවා. ඔබ වහන්සේ සමග වැඩිය මේ අනෙක් භික්ෂුව කවුද? දැන් මේක කිව්ව ගමන් හිතෙන්න පුළුවන්. එතකොට තථාගත බුදුරජාණන් වහන්සේට මේ භික්ෂුව කවුද කියලා හඳුනා ගන්නට ඥානයක් නැද්ද? උන්වහන්සේ එතකොට සම්මා සම්බුද්ධ නෙවෙයිද? උන්වහන්සේ සර්වඥ නෙවෙයිද? උන්වහන්සේ සර්වඥයි නම් සියල්ල දන්නවා නම් ඒ සියල්ල දැනීමට උන්වහන්සේගේ ආවරණයකුත් නැත්තම් ඇයි උන්වහන්සේට බැරි වුණේ මේ භික්ෂුව කවුද කියලා බලන්න? කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්. පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැබවින්ම සර්වඥයි. මේ ලෝක ධාතුවේ මහරහතන් වහන්සේ නමකටවත් නොපිහිටන පසේ බුදුරජාණන් වහන්සේ නමකටවත් නොපිහිටන පින්වත්නි විශේෂ වූ ඥාන හයක් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පිහිටනවා. ඒ හයට කියනවා ෂඩ් අසාධාරණ ඥාන කියලා. ෂඩ් කියන්නේ හය නිසා අසාධාරණ ඥාන කියන්නේ හේතුව තමයි මේ ඥාන හය නම් පින්නතුනේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්ම හැරුණු කොට මේ ලෝක ධාතුවේ වෙන කිසිම උත්තමයෙකුට පිහිටන්නේ නැහැ. ඒ නිසා අන් සියල්ලන්ටම අසාධාරණ නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පමණක්ම සාධාරණ නිසා මේ ඥාන හයට කියනවා පින්නතුනේ අසාධාරණ ඥාන කියලා. අසාධාරණ ඥාන කියලා. ඒ අසාධාරණ ඥාන අතර එකක් තමයි පින්නතුනේ සබ්බඤ්ඤුත ඥානය. සබ්බඤ්ඤුත ඥානය. සබ්බඤ්ඤුත කියන්නේ සියල්ල දන්නා නුවණ. සියල්ල දන්නා නුවණ. ඒ සියල්ල දැනගන්නා නුවණ සමගම යෙදෙන තවත් නුවණක් තියෙනවා. ඒකට කියනවා අනාවරණ ඥානය කියලා. අනාවරණ ඥානය කියන්නේ සියල්ල දැනගන්නා නුවණ සබ්බඤ්ඤුත ඥානයයි. ඒ සියල්ල දැනගැනීමේදී බුදුරජාණන් වහන්සේට මේ ලෝකේ කිසිම ආකාරයකින් ආවරණයක් නැහැ. අර සබ්බඤ්ඤුත ඥානය වැහෙන කිසි දෙයක් නැහැ. ඒ වහන්න පුළුවන් කිසි දෙයක් නැහැ. අන්න ඒකට කියනවා අනාවරණ ඥානය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඥාන ප්‍රමාණය කොපමණද කියලා කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම ඇතැමෙක් පින්වත්නි නොඑක් ගණන් වශයෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඥාන ප්‍රමාණය විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඥාන ඇතැමෙක් කියනවා 73යි කියලා. තෙසැත්තේ ඥාන කතා කියන කාරණාවෙන්. එහෙත් පින්වත්නි
දේශනාවේ මේක විස්තර කරනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඥාන ප්‍රමාණය කොපමණද කියලා. ඤෙය්‍ය කොපමණද? ඥාන එපමණයි. ඥාන කොපමණද? ඤෙය්‍ය එපමණයි කියලා. එතකොට ඤෙය්‍ය කියලා කියන්නේ පින්වත්නි දැනගත යුතු දේවල්. ඤෙය්‍ය කියලා කියන්නේ දැනගත යුතු දේවල්. ඤෙය්‍ය කොපමණද? ඒ කියන්නේ දැනගත යුතු දේවල් කොපමණද? ඥාන එපමණයි. ඒ සියල්ල දැන ගැනීමට ඥාන තථාගතයන් වහන්සේට තියෙනවා. ඊළඟට කියනවා ඥාන කොපමණද? ඤෙය්‍ය එපමණයි. මේ ලෝකේ තථාගත බුදුරජාණන් වහන්සේට ඇති ඥාන ප්‍රමාණය කොපමණද? ඒ ඥාන ප්‍රමාණය ඉක්මවා පින්නතුනේ දැනගත යුතු දේවල් ලෝක ධාතුවේ නැහැ. දැනගත යුතු දේවල් තිබෙන්නේ එපමණයි. එහෙමනම් කිසිම වෙලාවක පින්නතුනේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ඥානයන් අභිබවා ලෝකයේ දැනගත යුතු දේවල් පින්නතුනේ අධික වෙන්නේ නැහැ. මේ කියන්නේ ලෝකයේ යම් තාක් දේ දැනගත යුතුද ඒ තාක් දේ දැන ගැනීම සඳහා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඥානෙ තියෙනවා. ඒක එහෙම වෙනකොට ඇයි සුභූති හාමුදුරුවන්ගෙන් තථාගත බුදුරජාණන් වහන්සේ විමසුවේ? සුභූති ඔබ වහන්සේ සමග මේ වැඩිය අනෙක් භික්ෂුව කවුද? උන්වහන්සේගේ නම මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ ඇහුවේ ඇයි? එහෙම අහන්න හේතුව තමයි මේ දෙනමට තථාගත බුදුරජාණන් වහන්සේ හමු වුණාට පස්සේ තථාගත බුදුරජාණන් වහන්සේ සමග පින්නතුනේ කතාව ආරම්භ කරන්න දැහැමි කතාව ආරම්භ කරන්නට ඍජු බවක් නැහැ පින්නතුනේ, හැකියාවක් නැහැ බුද්ධ ගෞරවය නිසා. අන්න ඒ බුද්ධ ගෞරවය නිසා පින්නතුනේ කතාව ආරම්භ කරගන්නට උන්වහන්සේලාට නොහැකි වෙද්දී බුදුරජාණන් වහන්සේම උන්වහන්සේලා සමග කතාව ආරම්භ කරන්න ඕන නිසා තමයි ඒ කාරණයෙන් බුදුරජාණන් වහන්සේ කතාව පටන් ගත්තේ. බුදුරජාණන් වහන්සේම කතාව පටන් ගත්තා. උන්වහන්සේ පුබ්බහාසී. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ තමයි අභිමුවට එන කෙනාට පළමු කොට hina වෙන්නේ. පළමු කොට සිනා වෙන්නේ. ඒ සිනහව පවා මතක තබා ගන්න පින්වත්නි කෙනෙකුගේ හිත් සංසුන් කරන දෙයක්. කෙනෙකුගේ හිත් සංසුන් කරන දෙයක්. එතකොට අපිටත් මේවා ජීවිතයට ගන්න පුළුවන් කාරණා පින්වත්නි. බුදුරජාණන් වහන්සේ පුබ්බහාසී කියලා අපි කීවට වැඩක් නැහැ. උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ හැටියට අපේ අභිමුවට යමෙක් හමු වෙනකොට ඇතුළාන්තයේ උපදින සතුටකින් මොහුට hina වෙන්න තරම් අපේ හිත පිරිසුදු නැත්තම්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පුබ්බභාසී. බුදුරජාණන් වහන්සේ අභිමුවට එන කෙනාට පළමු කොට කතා කරනවා. ඒ පළමු කොට කතා කරනකොට පළමු කොට hina වෙනකොට ඒ පැමිණෙන කෙනා කවුරු වුණත් ඒ එන්නෙම පින්වතුනේ හිත සංසුන් වෙලා. හිත දමනය වෙලා. හිතේ යම් දැඩි භාවයන් තියාගෙන යමික් හිටියානම් ඒ දැඩි භාවයන් පළමු සිනහවෙන්ම පළමු කතාවෙන්ම පින්වත්නි යම් ප්‍රමාණයකට ලිහිල් වෙලා යනවා. බලන්න කොච්චර ලස්සනයිද. මේවා අපේ ජීවිතේට අපි එකින් එක එකතු කරගමු කියලා පින්වන්ත ඔබට යෝජනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ නිසා. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඇහුව සුභූති මේ භික්ෂුව කවුද? ඔබ වහන්සේ සමග වැඩි? අන්න ඒ වෙලාවේ සුභූති හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ සද්ද කියන භික්ෂුවයි. උන්වහන්සේගේ නම සද්ද. උන්වහන්සේ සද්ද කියන ගෘහපතියාගේ උපාසකයාගේ පුතා. මෙතන සද්ද කියලා කිව්වේ පින්වත්නි උපාසකතුමා කවුද? අනාථපිණ්ඩික සිටුතුමාට. අනාථපිණ්ඩික සිටුතුමාගේ පුත්‍රයා වෙච්ච සද්ද නම් භික්ෂුවයි. ඒ කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන්ම ගිහිගේ හැරදාලා
මේ සම්බුද්ධ ශාසනයේ ස්වාමීනි පැවිදි වුණා. උන්වහන්සේ තමයි මේ සද්ද නම් උපාසක වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමාගේ පුත්‍රයා. සද්ද නම් කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන්ම ගිහිගේ හැරදාලා පැවිදි වුණා. උන්වහන්සේ තමයි මේ කිව්වා. දැන් නම මොකද්ද? සද්ද. ශ්‍රද්ධාවෙන් පැවිදි වුණා කිව්වා. බුදුරජාණන් වහන්සේ ලස්සන ප්‍රශ්නයක් ඇහුවා ඊළඟට. සුභූති, මේ කුල පුත්‍රයාගේ නම සද්ද කිව්වා. ඒ සද්ද නම් කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන්ම පැවිදි වුණා කිව්වා. කොහොමද සුභූති ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිත ලක්ෂණ සද්ධාපදානයන් ඒ කියන්නේ සද්ධාවන්තයෙකුගේ චරිත ලක්ෂණ මේ භික්ෂුව තුලින් පේන්න තියෙනවද කියලා ඇහුවා. ඔන්න බලන්න පින්නත් කොච්චර ලස්සන දෙයක්ද. ඇතමෙක් ඉන්නව පින්නතුනේ ශ්‍රද්ධාවෙන් පැවිදි වෙනවා. ශ්‍රද්ධාවෙන් මේ ශාසන ප්‍රතිපත්තියට එනවා. හැබැයි මද දුරක් යනකොට ඒ අයගේ ඒ ශ්‍රද්ධාව අතුරුදන් වෙලා යනවා. ඇතම් විටකදී පින්නතුනේ ඒ ස්වාමින් වහන්සේ නමක් නම් වැදූ මව් අත්හැරලා හැදූ පියා අත්හැරලා තමන්ගේ කියලා තිබිච්ච සියලු කාම වස්තු අත්හැරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් එනවා. ඒක ලේසි පහසු පරිත්‍යාගයක් නෙවෙයි. එහෙත් ඇතැම් විටකදී කලින් කල පින්වත්නි ඒ ශ්‍රද්ධාව අතුරුදන් වෙලා යන අවස්ථා තියෙනවා. සමහර අවස්ථා තියෙනවා මේක ගිහි කෙනෙක් නම් ශ්‍රද්ධාවෙන් පින්වත්නි බණමඩුවට එනවා. ශ්‍රද්ධාවෙන් බණමඩුවට ආවට බණමඩුවේදී පින්වත්නි ඒ ශ්‍රද්ධාව අතුරුදන් කරගන්නවා. සමහර කෙනෙක් පින්වත්නි ඊටාම ස්වල්පයක් පින්වත්නි ධර්ම කාරණා දැනුවත් වෙනකොට ඒ ස්වල්පයක් ධර්ම කාරණා දැනුවත් වෙලා එයින් තමන්ගේ ගැලවිල්ල හදාගන්නවා වෙනුවට එතන ඉඳලා පින්වත්නි ස්වල්පයක් දැනගත්තු ධර්ම කාරණා වලින් ග්‍රන්ථ ලියන එක ඔහුගේ කාර්යය බවට පත් වෙනවා. එතකොට පින්වත්නි හොඳට මතක තියාගන්න මේක පලිබෝධයක් වෙනවා. ඇයි එතන ඉඳලා ඔහුට ඕන කරන්නේ ධර්මයේ දැනගන්න වෙන දෙයකට නෙවෙයි පොතක් ලියන්න. නැත්තම් තමන්ට සංසාරයෙන් ගැලවෙන්න නෙවෙයි. තමන්ට සසර දුක කෙලවර කරගන්න නෙමෙයි. එතන ඉඳලා උවමනා කරන්නේ පින්නතුනේ කුමක් සඳහාද? එතන ඉඳලා ධර්මයේ පිළිබඳ දැනීමක් හදාගන්න වීරිය කරන්නේ පොතක් ලියන්න, ඊළඟ ධර්ම පුස්තකේ ලියන්න. තවත් කෙනෙකුට උවමනා කරන්නේ ටිකක් ධර්ම කාරණා දැනගන්න, තමන්ට නිවන් දකින්න නෙවෙයි. එතන ඉඳලා පින්නතුනේ අනුන්ට කියලා දෙන්න, අනුන්ට උගන්වන්න තමයි ඕන කරන්නේ. මම මේ කියන්නේ ග්‍රන්ථ ලියන එක හෝ අනුන්ට කියා දෙන එක හෝ එපා කියන එක නෙමෙයි. නමුත් හොඳට ඔබට ඔබ අවංක වෙලා බලන්න විමසලා මේ පින්වත්නි මාවතෙන් බැහැර වෙච්ච ගමනක් ආරම්භ කරගත්තේ කියලා. සමහර විටකදී නෑ මේවා අපි කරන්නත් ඕන, නැත්තම් වෙන අය මේවා කරන්නේ, නැත්තම් මේවා හරියට කෙරෙන්නේ නෑ, නැත්තම් මේවා මේ පිළිබඳ දැනීමක් නැති අය පටන් ගන්නවා කියලා නොයේ කාරණා තර්ක විතර්ක අපි හිතින් ඇති කරන අවස්ථා තියෙනවා. එහෙත් පින්වත්නි මෙතනදී අරමුණ මනාව පිරිසිදු කරගන්න. අරමුණ මනාව පිරිසිදු කරගෙන මේ ධර්ම මාවත මනවින් සම්පූර්ණ කරගන්න උත්සාහවත් වෙන්න. දැන් ඒකයි කිව්වේ සමහර කෙනෙකුගේ ශ්‍රද්ධාවෙන් පිවිසෙනවා වැඩපිළිවෙලට. ශ්‍රද්ධාවෙන් වැඩපිළිවෙලට පිවිසුණට ඒ ශ්‍රද්ධාව පින්නතුනේ පවත්වා ගන්න බෑ දිගින් දිගටම. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවේ ඒකයි සුභූති මේ සද්ද නම් කුල පුත්‍රයා ශ්‍රද්ධාවෙන් ගිහිගේ හැරදාලා පැවිදි වුණා කිව්වා. කොහොමද? ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිත ලක්ෂණ මේ භික්ෂුව තුල තියෙනවද කියලා ඇහුවා. අන්න ඒ වෙලාවේ සුභූති හාමුදුරුවෝ තථාගත බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි ශ්‍රද්ධාවන්තයෙකුගේ ලක්ෂණ ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිතයේ ස්වභාවයන් චරිත ගති
ස්වාමීනි දේශනා කරනවා නම් මේ තමයි වෙලාව. ස්වාමීනි ඔබ වහන්සේ ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිත ලක්ෂණ දේශනා කරන්න. මං ඒකින් දැනගන්නම් ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිතාපදානයන් චරිත ලක්ෂණයන් කියන්නේ මොනවද කියලා. හොඳයි සුබෝති එහෙනම් අහගන්න කිව්වා. දැන් එතන ඉඳලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොනවා ගැනද? පින්නතුනේ ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිත ලක්ෂණ ගැන. එතකොට දැන් මේ එකින් එක පින්වත්නි අපි තුල තියනවද කියන කාරණය හොඳට සිහිනුවණින් මෙනෙහි කරන්න ඕන. සුභෝති ශ්‍රද්ධාවන්තයෙකුගේ පළමු වැනිම චරිත ලක්ෂණය සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවුතෝ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පින්වත්නි පළවෙනිම ශ්‍රද්ධාවන්තයාගේ චරිත ලක්ෂණය සීලවා හෝති සිල්වත් වෙයි. ශ්‍රද්ධාවන්තයා හරි සිල්වත්. පාතිමොක්ඛ සංවර සංවුතෝ විහෙරති සික්ඛාපදේසු සික්ඛති. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සමන්විතව කැමැත්තෙන් සතුටින් ශික්ෂා පදවල සමාදන් වෙමින් හික්මීමෙන් වාසය කරනවා. පින්වත්නි යමෙක් ශික්ෂා පදවල සමාදන් වෙලා ඉන්නේ සතුටින් නම් ඔහුට ඒ ශික්ෂා පද පින්නතුනේ කරදරයක් වෙන්නේ නැහැ. නමුත් පින්වත්නි සතුටින් තොරව කැමැත්තෙන් තොරව නම් යමෙක් ශික්ෂා පදවල සමාදන් වෙන්නේ ඔහුට ඒ ශික්ෂා පදේ පින්වත්නි තවදුරටත් මහා කරදරයක් බවට පත් වෙනවා. ඒ සීලය තුල හික්මන එක ඔහුට මහා වදයක් වෙනවා. මහා බාධාවක් වෙනවා පින්වත්නි. ඒ නිසා සීලවා හෝති ශ්‍රද්ධාවන්තයෙකුගේ පළවෙනිම චරිත ලක්ෂණය තමයි පින්වත්නි සිල්වත් වෙනවා. කෙනෙක් ශ්‍රද්ධාව තියෙන කෙනෙක් නම් මනාකොට ඒ ශ්‍රද්ධාව සකස් වෙච්ච කෙනෙක් නම් ඔහු තුල සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා එකක් නැහැ පින්වත්නි. ඔහු තුල සීලය සම්පූර්ණ වෙනවා. ඒ පුද්ගලයා පින්වත්නි කැමැත්තෙන් සිල්පදවල හික්මෙනවා. එතෙමික් එතකොට කැමැත්තෙන් නෙවෙයි සිල්පදවල නීතියට පමණක් යට වෙන්න උවමනාකමට පින්වත්නි සිල්පද සමාදන් වෙනවා. නෑ පින්වත්නි. ඒ සිල්පදවල සමාදන් වෙලා හික්මීමට තමා තුළ කැමැත්ත ඇති වෙන්න ඕන. හික්මීමට තමා තුළ කැමැත්ත ඇති වෙන්නේ නැතුව ඒ හික්මීම සිල්පදවලට හිර කළාම පින්වත්නි ඔහුට ඒ ප්‍රතිපදාව දුකක් වෙනවා. උපමාවක් කිව්වොත් පින්වත්නි යම් කුරුල්ලෙක් ඉන්නවා කූඩුවක ඉන්න. ඒ කුරුල්ලගෙන් අපි හිතමු එක කුරුල්ලෙක් ඉන්නවා පින්වත්නි ඒ කුරුල්ලා ඒ කූඩුවේ දාලා පින්වත්නි දොර වහලා තමයි අවශ්‍ය කෑම බීම ආදී සියලු දේවල්ම මේ කුරුල්ලට සපයලා ජීවත් කරනවා. දැන් මේ මිනිස්සු මේ උවමනා කරන හැම දෙයක්ම මේ කුරුල්ලට දෙනවා කූඩුවට. එහෙම දෙනකොට පින්වත්නි දැන් මේ කුරුල්ලට මේ කූඩුව මේ ආහාර පාන දෙන අය ආදීන් පිළිබඳව කිසිම විදිහක කැමැත්තක් ප්‍රියභාවයක් ඇලීමක් නැත්තම් කැමැත්තෙන් නෙවෙයි නම් මේ කුරුල්ලා ඉන්නේ. මොකද වෙන්නේ පින්වත්නි අර කූඩුවේ දොර ඇරලා තියෙන්නේ යම් තප්පරයකටද ඒ ලද තප්පරයක නිමේෂයෙන් පින්වත්නි මේ කුරුල්ලා මේ කූඩුවෙන් පිටමං වෙලා යනවා. හැබැයි ඒ කුරුල්ලා ඒ පිටමං වෙලා ගියාට පස්සේ නැවත වාරයක් පින්වත්නි ඒ කුරුල්ලා ඒ කූඩුවට එනවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙවෙයි පින්වත්නි. ඇයි මොනතරම් වූ දේවල් දුන්නත් පින්වත්නි කූඩුවට ඒ කුරුල්ලා කැමැත්තෙන් නෙවෙයි මේ කූඩුවේ හිටියේ. පින්වත්නි නමුත් තවත් කුරුල්ලෙක් ඉන්නවා පින්වත්නි මේ කුරුල්ලා මොකද කරන්නේ? අර ගෙදර අය එක්ක බැඳෙනවා. ගෙදර අය එක්ක ලෙන්ගතු වෙනවා. ගෙදර අය එක්ක ඉන්න එක මේ කුරුල්ලට ප්‍රිය වෙනවා. ඒ ප්‍රියභාවයටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ පින්වත්නි? මේ කූඩුවේ දොර ඇරලා තිබුණත් පින්වත්නි මේ කුරුල්ලා කූඩුවත් ඇරලා යන්නේ නැහැ එළියට.
ඒ විතරක් නෙවෙයි යම් හේතුවකින් පින්වත්නි මේ කුරුල්ලා එළියට නික්මුණා නම් ලද නිමේෂයෙන් පින්වත්නි ආපහු වහාම මේ කුරුඩුවට එනවා. අන්න ඒ වගේ තමයි පින්වත්නි අකමැත්තෙන් සිල් රකින්න අය පින්වත්නි ඒ හික්මීම ඇති කරගන්නට ඇතුළාන්ත කැමැත්තකින් තොරව සිල් පදවලට හිර වෙන අය පළවෙනි දේ තමයි ඒ සිල් පද බරක් කරගන්නවා. ඒ සිල් පද ටික බරක් කරගන්නවා, වදයක් කරගන්නවා. ඒ විතරකුත් නෙවෙයි ඒ සිල් පද වලට අහු වෙන්නේ නැති වෙන්නට ඒ සිල් පද වලට හසු නොවන ක්‍රමවලට ඒ සිල් පදයම කඩන්නට ඒ වරදම කරන්නට නොයෙක් ක්‍රම හොයන්න පටන් ගන්නවා. ඒ ක්‍රමයට කළාට මේක සිල් පදයට අහු වෙන්නේ නැහැ කියලා. එතකොට එයාට ඕන වුණේ සිල් පදේ රකින්න විතරයි. අතුලාන්ත හික්මීම හදාගන්න නෙමෙයි. පින්වත්නි එතකොට බලන්න ඒක අර කූඩුවේ අකමැත්තෙන් ඉන්න කුරුල්ලා වගේ පින්වත්නි ඇතුළාන්තෙන් හික්මෙන්න කැමැත්තක් නැහැ. ඇතුළාන්තෙන් හික්මෙන්න උවමනාවක් නැහැ. එයාට ඕන කරන්නේ අර සිල් පදය රකින්න විතරයි. හැබැයි ඒ සිල් පදයේ සඳහන් පරිද්දෙන්ම මේක කැඩෙන්නට වෙන ක්‍රමයක් මේ සිල් පදයේ සඳහන් වන පරිද්දෙන්ම නොව වෙනත් ක්‍රමයකට ඒ වරදම කරන්න පුළුවන් වුණොත් එහෙම ඔහු පින්වත්නි ඒකෙන් සිල්පදේ කැඩෙන්නේ නැහැ කියලා ඒ වරද කරන්න පෙළඹෙනවා. හැබැයි පින්වත්නි යමෙකුට උවමනා පින්වත්නි සිල්පදයේ තුල හික්මෙන්න පමණක් නෙමෙයි නම් ඇතුළාන්තින්ම උවමනයි නම් හික්මීම ඇති කරගන්න ඒ පුද්ගලයා පින්වත්නි ඒ වරද කරන්නේ නැහැ පින්වත්නි මොන අවකාශය ලැබුණත්. ඒ කියන්නේ ඉද ප්‍රස්තාව ලැබුණත් ඒ වරද කියන එක ඒ පුද්ගලයා විසින් කරන්නේ නැහැ පින්වත්නි. එතකොට බලන්න ශ්‍රද්ධාවන්තයෙක්ගේ පළවෙනිම චරිත ලක්ෂණය තමයි පින්වත්නි සිල්වත් වෙනවා. සිල්වත් වෙනවා. ඒ සීලය තියෙන්නම ශ්‍රද්ධාවන්තයෙක් ළඟ. එතකොට ඒ තමයි පළවෙනි ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිත ලක්ෂණය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවන්තයෙකුගේ පින්නතුනේ දෙවනි චරිත ලක්ෂණය පෙන්වනවා. මොකද්ද? සුභෝති බහුසුතෝ හෝති සුතධරෝ සුත සම්නිචයෝ. බහුසුතෝ හෝති බහුශ්‍රුත වෙනවා. සුතධරෝ අහපු ධර්මය දරාගත්තු කෙනෙක් වෙනවා. සුත සම්නිචයෝ ඇසූ ධර්මය එකතු කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. එතකොට බහුශ්‍රුත භාවය කියන්නේ ධර්මයේ තුල පින්වත්නි දැනීම පමණක්ම නෙමෙයි ධර්මය දන්න තරම පමණක් නෙවෙයි ඒ දන්න ධර්මය පාවිච්චි කරන්නේ කුමක් සඳහාද? ඒකත් හරි වැදගත් දෙයක්. ඒ දන්න ධර්මයේ පින්වත්නි ඒ අසූදේ දරාගෙන ඉන්නේ පින්වත්නි කෙලෙස් නැසීම පිණිස පින්වත්නි උපකාර කරගන්න නෙවෙයි නං. ඒකෙන් වමනා කරන්නේ තවත් කෙනෙක්ව පින්වත්නි යටපත් කරලා තමාම උසස් කියලා හිතාගෙන අත්ුක්කංශණයට පරවම්බණයට නම් ඒක සැබෑ බහුශ්‍රුතකම නෙමෙයි. ඒ නිසා තමන්ගේ ධර්මයේ පිළිබඳ දැනීම තමන් ධර්මයේ පිළිබඳ දන්න තරම අනුන් යටපත් කිරීමටවත් තමන් හුවා දැක්වීමටවත් නෙවෙයි. ලෝකයාගේ ගෞරව නාම ලබන්න නෙමෙයි. ලෝකයාගෙන් පින්වත්නි ඇගීම් ප්‍රශංසා ලබන්න නෙමෙයි. නොඑක් ලාභ සත්කාර ලබන්නත් නෙවෙයි. මේ ධර්මය මේ පුද්ගලයා දැනගන්නේ තමන්ට සංසාරයෙන් ගැලවෙන්න තමන්ගේ රැකවරණේ හදාගන්න. තමන්ගේ රැකවරණේ හදාගන්න. අන්න ඒ පිනිස ධර්මයේ දැනගන්නවා නම් දැනගන්න ධර්මයේ හිතේ දරා ගන්නවා නම් ඒ දැනගත්තු ධර්මයේ හිතේ එකතු කරගෙන නිරන්තරව වාසය කරනවා නම් අන්න ඒ පුද්ගලයාගේ ඒ ලක්ෂණය ශ්‍රද්ධාවන්තයෙකුගේ දෙවනි චරිත ලක්ෂණය වෙනවා. එහෙනම් ශ්‍රද්ධාවන්තයෙකුගේ දෙවනි චරිත ලක්ෂණය බහුශ්‍රුතයි. ඇසූ ධර්මයේ දරනවා. ඇසූ ධර්මයේ එකතු කරලා තියාගන්නවා හිතේ. තුන්වෙනි බහුශ්‍රුත පින්වත්නි තුන්වෙනි ශ්‍රද්ධාවන්තයාගේ චරිත ලක්ෂණය කියනවා. දැන් පළවෙනි එක මොකද්ද? සිල්වත් වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් යුක්තව තමන්ගේ හික්මීම හදා ගන්නවා. ශික්ෂා පදවල කැමැත්තෙන් සමාදන් වෙලා රකින්නවා. දෙවෙනි ශ්‍රද්ධාවන්තයාගේ ලක්ෂණය තමයි පින්වත්නි බහුශ්‍රුතයි.
සංසාර දුක් කෙලවර කර ගැනීම පිණිසම බොහෝ සෙයින් ධර්මය අහනවා. ඇසූ ධර්මයේ දරා ගන්නවා, එකතු කර ගන්නවා. ඒක දෙවෙනි ලක්ෂණය. තුන්වෙනි ලක්ෂණය තමයි කල්යාණ මිත්තෝ හෝති, කල්යාණ සම්පවංකෝ, කල්යාණ සහායකෝ. තුන්වෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕන පින්නත්. කල්යාණ මිත්‍ර ආශ්‍රය. එහෙනම් ශ්‍රද්ධාවන්තයෙක් නම්, සැබෑම ශ්‍රද්ධාව සකස් වෙච්ච කෙනෙක් නම්, සැබෑම ශ්‍රද්ධාව සකස් වෙච්ච කෙනා පාප මිත්‍රාශ්‍රයයකට යන්නේ පින්නත්. ලෝකේ කවදත් පින්නත් සියල්ලෝ ගැලපෙන්නේ ධාතු වශයෙන්මයි. ධාතු වශයෙන්මයි පුද්ගලයෝ සංසන්දනය වෙන්නේ. හරියට මොන වගේද? කපුටන් සැසඳෙන්නේ කපුටන් සමගමයි. මොනරුන් සැසඳෙන්නේ මොනරුන් සමගමයි. හංසයන් සැසඳෙන්නේ හංසයන් සමගමයි. අන්න ඒ වගේ තමයි ලෝකේ සත්පුරුෂයෝ සැසඳෙන්නේ සත්පුරුෂයෝ එක්කමයි. ලෝකේ අසත්පුරුෂයෝ සැසඳෙන්නේ අසත්පුරුෂයෝ එක්කමයි. බුදුරජාණන් වහන්සේක වතාවක් අහනවා, මහණෙනි අර පේනවද සාරිපුත්තයන් වහන්සේ? ස්වාමීනි එහෙමයි. මහණෙනි අර සාරිපුත්තයන් සමග ඉන්න අනෙක් භික්ෂූන් පේනවද? ස්වාමීනි එහෙමයි. ඒ හැමෝම ප්‍රඥාවන්තයෝ කිව්වා. මහණෙනි අර මුගලන් පේනවද? ස්වාමීනි එහෙමයි. අර මුගලන් සමග ඉන්න අනෙක් භික්ෂූන් පේනවද? ස්වාමීනි එහෙමයි. ඒ සියල්ලෝම 이르දිමතුන් කිව්වා. ඒ නිසා ශ්‍රද්ධාව මනාව සකස් වෙච්ච කෙනා, කල්යාණ මිත්‍ර ගුණ සම්පත්තිය තියෙන කෙනෙක්, ඒ ගුණ සම්පත්තිය තියෙන ඒ පුද්ගලයා වටා එකතු වෙන්නේම කල්යාණ මිත්‍රයෝ. ඒ නිසා කල්යාණ මිත්‍රයෝ ඉන්නේ සත්පුරුෂයෙකුට. මනාකොට ශ්‍රද්ධාව සැකසිච්ච කෙනෙකුටමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්නේ. මනාකොට ශ්‍රද්ධාව සැකසිච්ච කෙනෙක් පින්නත් පාප මිත්‍රාශ්‍රයක මොහොතක්වත් ඉන්නේ නැහැ. ඒතකොට කල්යාණ මිත්‍රය බාහිරින් ඉන්න ඕන. බාහිරින් කල්යාණ මිත්‍රය ඉන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, තමන්ගේ නිවන පිණිස බාහිරින් උපකාර වන කල්යාණ මිත්‍ර සම්පත්තිය බඳු වෙන එකම කාරණයක්වත් මන් නුවණින් දකින්නේ නැහැ කිව්වා. බලන්න කොච්චර කාරණයක්ද කියලා. ඒතකොට කල්යාණ මිත්‍රය හිටියට මදි. කල්යාණ සහායෝ, කල්යාණ සහායකයෝ ඉන්න ඕන. කල්යාණ සම්පවංකෝ. අපේ හිත ඒ කල්යාණ මිත්‍රයාගේ ඇසුරට නැමෙන්නත් ඕන. කල්යාණ මිත්‍රයා බැහැරින් හිටියට අපේ හිත ඒ කල්යාණ මිත්‍රාශ්‍රයයට නැමෙන්නේ නැත්තම් පින්වත් එතනක් තියෙන්නේ යහපතක් නෙවෙයි. ඒ නිසා ඒ කල්යාණ මිත්‍රයා බාහිරින් ඉන්නකොට ඒ කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයයට අපේ හිත නැමෙන්නත් ඕන. එහෙනම් තුන්වෙනි ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිත ලක්ෂණය තමයි පින්නතුනේ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා, කල්යාණ සහායක් තියෙනවා, ඒ වගේම කල්යාණ ධර්මයට පින්වත්නි සිත නැමිලා තියෙනවා. ඒක ශ්‍රද්ධාවන්තයෙකුගේ ලක්ෂණය. මේ බුදුරජාණන් වහන්සේ සුභූති හාමුදුරුවන්ට දේශනා කරන්නේ. ඊළඟ ශ්‍රද්ධාවන්තයාගේ චරිත ලක්ෂණය තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුවචෝ හෝති. සුවචෝ හෝති. සුවචයි. සුවච කියන වචනේ විරුද්ධාර්ථවත් වචනේ තමයි පින්වත්නි දුර්වච භාවය. එතකොට දුර්වච භාවය කියලා කියන්නේ අවවාද ගෞරවයෙන් පිළිගන්නේ නැතිකම. අවවාද ඉවසීමෙන් පිළිගන්නේ නැතිකම. ඒකට කියනවා දුර්වච භාවය කියලා. පින්වත්නි, ඇතමෙක් ලෝකේ අවවාද පිළිගන්නේ නැහැ. අවවාද ගෞරවයෙන් යටහත් පහත්ව පිළිගන්නේ නැහැ. නමුත් බුදුහාඳුර කියන්නේ සුවචෝ හෝති, සුවචෝ හෝති සමන්නාගතෝ සෝවචස්ස කරණේහි ධම්මේහි. සුවච භාවය ඇති කරන ධර්මයන්ගෙන් යුක්ත වෙනවා. ඔහු අවවාද ගෞරවයෙන් පිළිගන්නවා. පදක්කිනක් ගාහි අනුශාසනින්. ඒ අනුශාසනාව ඒ අවවාදේ පැදකුණු කරලා ගන්නවා. ඒ කියන්නේ ගෞරවයෙන් පිළිගන්නවා. පින්වත්නි, ලෝකේ හැමෝම මෙහෙම නැහැ. පින්වත්නි, ඇතමෙක් මේක බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කරනවා. අංගුත්තර නිකායේ අටක නිපාතේ තියෙනවා පින්වත්නි කලුංක කියලා සූත්‍රය. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ලෝකේ සමහර අශ්ව පෝතකයෝ ඉන්නවා, අශ්වයෝ ඉන්නවා.
එක එක ස්වභාවයේ අය. සමහර අශ්වයෝ ඉන්නවා කෙවිත අරගෙන දැන් යන් කියලා පහරක් දුන්නම පින්නතුනේ ඇතැම් අශ්වයෝ ඉන්නවා පින්නතුනේ උඩ පැනලා පස් සහ කකුල් දෙකෙන් පින්නතුනේ ආපහු කරත්තෙටම ගහනවා. දැන් යන් කියලා පහරක් ගහපුවාම ඒ අශ්වයා කරන්නේ පසුපස පාද දෙකෙන් පින්නතුනේ කරත්තෙට ගහනවා. අන්න ඒ වගේ තමයි කිව්වා මේ ලෝකේ සමහර මිනිස්සු ඉන්නවා අවවාදයක් කරනකොට අනික් පැත්තට අහනවලු තමන්ගේ වරද හදාගන්න නැතුව. මගේ ළඟ මේ කියන වරද තියෙනවද කියලා තමන් දිහාට හැරෙන්නේ නැතුව සමහර අය ලෝකේ ඉන්නවා මට කියන්න ඔයා කවුද මට කියන්න කලින් ඔයා හදාගන්න කියනවලු. හරියට මොන වගේද? අර උඩ පැනලා කරත්තෙට ගැහුවා වගේ. මට කියන්න කලින් ඔයා හදාගන්න මට කියන්න ඔයා කවුද කියලා අහනවලු. අන්න ඒ වගේ නොහික්මිච්ච අය ඔබ අපි අතර නැද්ද? සමහර විටකදී ඒ ඔබ වෙන්න පුළුවන්. ඒක ශාසනයේ දඩබ්බරකමක්. තවත් සමහර අශ්වයෝ ඉන්නවා පින්වත්නි කෙවිතක් අරගෙන හොඳයි දැන් යන් කියලා කිව්වම පින්වත්නි මේ අශ්වයා මොකද කරන්නේ පින්වත්නි ඒ අශ්වයාට ඕන තැන්වල යනවා. අපිට ඕන තැන නෙවෙයි අශ්වයාට ඕන තැන්වල යනවා. කටු පඳුරු වලයි වලගොඩලි වෙලයි ඇදගෙන දුවනවා. අන්න ඒ වගේ කිව්වා යමෙක් ඉන්නවා මේ ලෝකේ අවවාදයක් කරනකොට එයා වෙන කතාවකට අරන් යනවා. මේ අවවාදේ කරද්දි එයා වෙන කතාවක් මෙතෙන්ට ගෙනල්ලා පටලවනවා. කතාව නොමගකට අරන් යනවා. අර කරත්තේ කටුපඳුරේ අරන් ගියා වගේ කරත්තේ කැලේ ගානේ අරන් ගියා වගේ පින්නත් මෙයා මේ කතාව වෙන පැත්තකට අරන් යනවා. අර අවවාද පිළිගන්නේ නැහැ. ඊළඟට තවත් අය ඉන්නවා කිව්වා අශ්වයෝ කෙවිතක් අරගෙන පහරක් දුන්නම යන් කියලා මොකද කරනවා කිව්වේ ඒ අශ්වයා පින්වත්නි එහෙමම අශ්වයාට ඕන විදිහට යනවා. අශ්වයාට ඕන හැටියට යනවා. බුදුහාම වදාලා ඒ වගේ මිනිස්සු ඉන්නවා. සමහරුන්ට මේ අවවාද කරනවා. මේ අවවාද කරද්දී ඒ අවවාදේ පිළිගන්නේ ඊටාම නිහඬව නැගිටලා යනවා යන්නේ. එතකොට බලන්න කොච්චර දඩබ්බරකමක්ද කියලා වරදක් පෙන්නද්දී අවවාදයක් කරද්දී නැගිටලා යනවනම් ඒක නොහික්මිච්ච කමක් දඩබ්බරකමක්. ඊළඟට තවත් අශ්වයෝ ඉන්නවා. ඒ අශ්වයන්ට කෙවිතක් අරගෙන හොඳයි දැන් යන් කියලා පහරක් ගහපුවාම පින්වත්නි ඉස්සරහා කකුල් ඔක්කොම හිර කරගෙන ගල් ගෙහුණා වගේ ඉන්නවා. සමහර අය ඉන්නවා කිව්වා ඒ වගේ අවවාදයක් කරද්දී පින්වත්නි වචනයක්වත් කියන්නේ නැහැ. එහෙමම බිම බලාගෙන පින්වත්නි ගල් ගැහිලා ඉන්නවා. වචනයක්වත් කියන්නේ වරද කළාද නැද්ද ඇයි එහෙම කරන්න උනේ මේ මොකුත් කියන්නේ වචනයක්වත් කියන්නේ. තවත් සමහරු ඉන්නවා කිව්වා වරදක් පෙන්නනකොට කෙවිතක් අරගෙන ගහනකොට අශ්වයාට යන් කියලා ඒ අශ්වයා එහෙමම පින්නතුනේ නිදා ගන්නවා කිව්වා. අන්න ඒ වගේ තමයි කිව්වා සමහර අය ඉන්නවා කිව්වා යම් වරදක් පෙන්නුවාට පස්සේ ඒ භික්ෂුවක් නම් එහෙමද මගේ වරදමනේ උඹලට පේන්නේ ඒ නිසා හිටපල්ලකෝ කියලා මොකද කරන්නේ සිවුර ඇරදාලා යනවා. සිවුර ඇරදාලා යන ගමන් කියනවා දැන් මේකනේ කරගන්න ඕනකම තිබුණේ. දැන් සතුටු වෙතිනේ. ඔන්න යනවා යන්න. සමහර විටකදී මේක ගිහි ජීවිතය තුල ගත්තම වරදක් පෙන්නනකොට පින්නතුනේ ගේ දොර දාලා යනවා. ගඟේ මුහුදේ පනින්න යනවා, කෝච්චියට පනින්න යනවා. මොනවද මේ දඩබ්බරකම්? විනයක් නැතිකම. එතකොට බලන්න පින්වත්නි අවවාද පිළිගන්න කෙනෙක් වෙන්න ඕන. මේ ශාසනයේ සුවච භාවයේ කිව්වේ ඒක. ගෞරවයෙන් අවවාද පිළිගන්න ඕන. නිදී නංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං. වරද පෙන්නන එක නිධානය පෙන්නනවා වගේ දරන්න කිව්වේ පින්වත්නි පුදුම ගැඹුරක් නේ. ඒක නිධානයක් පෙන්නද්දි කවුද අකමැති? කොතනද තියෙන්නේ කියලා අහහ බලනවා වගේ වරදක් පෙන්නන කොටත් ඒ වගේ කැමැත්තකින් පින්වත්නි ගන්න කිව්වා. සුවච භාවය ඒකත් ශ්‍රද්ධාවන්තයෙකුගේ ලක්ෂණයක්. ශ්‍රද්ධාව නැති කෙනෙකුට ඒ සුවච භාවයේ පිහිටන්නේ පින්වත්නි. සුවච භාවයේ පිහිටන්නේ. ඊළඟට පින්වත්නි ශ්‍රද්ධාවන්තයෙකුගේ පස්වැනි චරිත ලක්ෂණයේ දේශනාවේ විස්තර කරනවා. මොකද්ද? යානි තානි සබ්‍රහ්මචාරීනං
උච්චාවචානි කිං කරණීයානි දක්ඛෝ හෝති අනලසෝ දක්ඛෝ හෝති අනලසෝ. එකට පිළිවෙත් ගුණ පුරණ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉන්නවා. දැන් ස්වාමින් වහන්සේලා නම් එකට මහානදම් පුරණ අනෙක් ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේලාගේ උච්චාවචානි කිං කරණීයානි ලොකු කුඩා ඒ අය වෙනුවෙන් විය යුතු දේවල් තියෙනවා. සමහර විටකදී ගිලානෝ පස්ථානේ වෙන්න පුළුවන්. පාදෝවනාදිය වෙන්න පුළුවන්. පෙන් පෙරා තැබීම වෙන්න පුළුවන්. දානශාලාදී අස්කිරීම වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම එකිනෙකා වෙනුවෙන් විය යුතු ලොකු කුඩා දේවල්. අන්න ඒවයි දක්ඛෝ හෝති දක්ෂයෙක් වෙන්න ඕන. අනලසෝ කම්මැලි නැති කෙනෙක් වෙන්න ඕන. තත්‍රූපායාය සමන්නාගතෝ. ඒ දේ කිරීම සඳහා නොඑක් උපාය දැනුම අපිට තියෙන්න ඕන. මේ කියන්නේ එකිනෙකා වෙනුවෙන් ශාසනය තුලදී විය යුතු දේවල් අපි කරන්න ඕන. ඒක ශ්‍රද්ධාවන්තයෙක්ගේ ලක්ෂණය. ශ්‍රද්ධාවන්ත භික්ෂුවක් නම් අනෙක් භික්ෂුවට උවමනා දාන ටික පිළියෙල කරන එක, පෙන් ටික තියන එක, උන්වහන්සේට දන් වළඳන්න ආසනය හදන එක, උන්වහන්සේ වැඩ ඉන්න තැන අතු අමදින එක, උන්වහන්සේ ගිලන් වූ විටක සිවුර සෝදලා දෙන එක, මේ ඔක්කොම ශ්‍රද්ධාවන්තයෙක්ගේ ලක්ෂණය. මේවා ගෙවල් වල ගත්තම බලන්න කොච්චර ලස්සනද කියලා එකිනෙකා අනේකා කරනකම් බලාගෙන ඉන්නේ නැහැ. මේවා හැම දෙයකම පින්නත් ලස්සන උපමා දේශනා තියෙනවා. චූල ගෝසිංහ සූත්‍රය මේකට හොඳම උපමාවක්. හොඳ උදාහරණයක් පින්නත්. හොඳ උදාහරණයක් චූල ගෝසිංහ සූත්‍රය. අනිකා වෙනුවෙන් අනිකා කරනකම් බලාගෙන ඉන්නේ නැහැ. අනිකා වෙනුවෙන් අපි කළ යුත්තේ කරනවා. හැමෝම එහෙම හිතනවා නම් එයා කරයි මෙයා කරයි කියලා නෙමෙයි. එයා වෙනුවෙන් විය යුතු දේ මම කරනවා කියලා කරන්න පුළුවන් නම් හැමෝම එලෙස ජීවත් වෙන තැනක කොච්චර ලස්සනයිද? කොච්චරනම් මේ වැඩපිළිවෙල කොච්චරනම් නිර්වුල්ද? බුදුහාරෝ පෙන්නනවා එකට මේ ශාසනයේ පිළිවෙත් පුරන අනෙක් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් විය යුතු ලොකු කුඩා දේවල් කැමැත්තෙන් කරන එක, අනලස්ව කරන එක, සතුටින් කරන එක ශ්‍රද්ධාවන්තයෙක්ගේ ලක්ෂණයක්. ශ්‍රද්ධාවන්තයෙක්ගේ ලක්ෂණයක්. හරියට උන්වහන්සේලාට ජීවත් වෙන්න කියන්නේ කොහොමද? පින්වත්නි, කයින් වෙනස්, සිතෙන් එකයි. කයින් වෙනස්, සිතෙන් එකයි. තමන්ගේ සිත යටපත් කරගෙන ඒ අයගේ සිතට ඕන හැටියට අපිට ජීවත් වෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ ජීවිතයක් කොච්චර ලස්සනයිද? ඒක ශ්‍රද්ධාවන්තයෙක්ගේ ලක්ෂණයක්. ඊළඟට ශ්‍රද්ධාවන්තයෙකුගේ ඊළඟ ගති ලක්ෂණයක් පෙන්වනවා පින්නතුනේ. ධම්ම කාමෝ හෝති පිය සමුදාහාරෝ අභිවිනයේ අභිධම්මේ උලාර පාමුජ්ජෝ. ධර්මයට කැමති. ධර්මයට කැමති. එකතු වුණා නම් දෙදෙනෙක් ඒ කතා කරන්නේ ධර්මයේ ගැනමයි. බුදුහාරෝ අදාළෙත් එහෙමනේ. සන්නිපතිතානං වූ භික්කවේ ද්වයං කරණීයං ධම්මීවා කතා අරියෝවා තුන්හි බාවෝ. එක් රැස් වුණානම් යම් විටකදී ඒ රැස් වෙච්ච වාරේ ඔබලට කරන්න තියෙන්නේ වැඩ දෙකයි. පළවෙනි එක ධම්මීවා කතා. දෙහිමි දෙයක් කතා කරනවා නම් කතා කරන්න. එහෙම නැත්නම් අරියෝවා තුන්හි බාවෝ ආර්ය වූ නිහඬ බව රකින්න කිව්වා. එතකොට පින්වත් මේ ශ්‍රද්ධාවන්තයාගේ ස්වභාවය තමයි පිරිස එකතු වුණා නම් ධර්මය ගැන කතා කරනවා. ඒ ධම්මකාමෝ. ධර්මයට කැමති. ඊළඟට කියනවා පින්වත්නි පිය සමුදාහාරෝ අභිධම්මේ අභිවිනයේ උලාර පාමුජ්ජෝ. ගැඹුරු ධර්ම කාරණා, ගැඹුරු විනය කාරණා ආදී දේවල් පින්වත්නි සතුටින් ඊතා ප්‍රමෝදයෙන් හදාරනවා. යමෙක් ওই ධර්ම කාරණා ඕවා ගැඹුරුයි, ඕවා වැඩක් නැහැ, ඕවට දැන් පින්වත්නි ඕවා ප්‍රතිපදා පුරන්න බෑ කියලා යමෙක් බැහැර කරනවා නම් ඒක ශ්‍රද්ධාවන්තයෙක්ගේ ලක්ෂණයක් නෙවෙයි. එහෙනම් ධර්ම කාරණා ගැඹුරුයි කියලා යමෙක් බැහැර කරනවද ඔහු මනාව ශ්‍රද්ධාව සැකසිච්ච කෙනෙක් නෙවෙයි. ශ්‍රද්ධාවන්තයෙක්ගේ චරිත ලක්ෂණයක් ධර්මයට කැමති බව. ගැඹුරු ධර්ම කාරණාවන්හි සතුටු වෙන භාවය, ඒව හදාරන්න තියෙන කැමැත්ත ශ්‍රද්ධාවන්තයෙක්ගේ තවත් ලක්ෂණයක්. ඊළඟට ශ්‍රද්ධාවන්තයෙක්ගේ තවත් ලක්ෂණයක් පෙන්වනවා පින්නතුනේ.
ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං කුසලානං ධම්මානං උපසම්පදාය. පින්වත්නි, අරඹන ලද වීරයෙන් යුක්තයි කුමකටද? අකුසල් දහම් ප්‍රහාණය පිණිසත් කුසල් දහම් රැස් කිරීම පිණිසත්. මේක කරන්නේ ශ්‍රද්ධාවන්තයෙක්. ඒ ශ්‍රද්ධාවන්තයා මනාව ඒ ශ්‍රද්ධාව සකස් වෙලා නම් තියෙන්නේ පින්නතුනේ. ශ්‍රද්ධාව බලවත් වෙලා නම් තියෙන්නේ. ඒ ශ්‍රද්ධාවන්තයා පින්වත්නි කුසල් රැස් කරන උත්සාහය පින්වත්නි වීරය අත්තරින්නේ කොතනකවත්. ඒ අකුසලේ ප්‍රහාණය කරන්න ගන්න වීරය අත්තරින්නේ කොතනකවත්. වාරයක් නෙවෙයි, දෙවාරයක් නෙවෙයි, දසවාරයක් නෙවෙයි, 30 40 වාරයක් නෙවෙයි, ඊටත් වඩා වැඩි වාර ගණනක් උනත් වීරිය කරලා ප්‍රහාණය කළ යුත්තේ ශ්‍රද්ධාවන්තයා ප්‍රහාණය කරනවාමයි. ඊටත් වඩා වැඩි වාර ගණනක් උනත් වීරිය කරලා රැස් කළ යුතු වූ කුසල ධර්මය ඒ ශ්‍රද්ධාවන්තයා රැස් කරනවාමයි. ඒක ශ්‍රද්ධාවන්තයාගේ චරිත ලක්ෂණය. ඊළඟට ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිත ලක්ෂණයක් දේශනාවේ විස්තර කරනවා. චතුන්නං ඥානානං නිකාමලාභී හෝති අකිච්ඡලාභී අකසිරලාභී. මේ සතර ධානයන්, සතර ධාන කියන්නේ ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධානය, චතුර්ථ ධානය කියන මේ ධාන හතර නිකාමලාභී හෝති පහසුවෙන් ලබනවා. පහසුවෙන් ලබනවා. ඒ කියන්නේ මේ ධාන සුවය, කියන්නේ පින්වත්නි සිත එකඟ කරන වැඩපිළිවෙල මොහු ආරම්භ කරපු කෙනෙක්. ඒ හේතුවෙන් ධාන පින්වත්නි පහසුවෙන් ලබනවා. ඒ වෙලාවට ධානයන්ට සමවදිනවා. ඒ වෙලාවේදී ධානයෙන් නැගිටිනවා. කැමැති පරිද්දෙන් ධානයට සමවදිමින් කැමැති වෙලාවේදී ධානයෙන් නැගිටිනවා. ඔන්න ධාන වශීතාවයට පත් කරගෙන මනාව සිත එකඟ කරගෙන පින්වත්නි වාසය කරනවා ධාන සුව විඳිමින්. මේක කරන්නත් පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාවන්තයෙකුට. ඒ ධාන සුවය විඳින්න ශ්‍රද්ධාවත් තව බලවත් වෙනවා පින්නතුනේ. ඇයි? අද අපි පින්වත්නි ධාන සුවය දන්නේ නැහැ. අද අපි දන්නේ කාම සුවය. කාම සුවයෙන් තමයි මෙච්චර උද්දාම වෙලා ඉන්නේ. හැබැයි යම් දවසකදී මේ කාම සුවය කියන එක බැහැර කිරීමෙන් ධාන සුවය උපද්දව ගන්නවා නම් පින්වත්නි කිසිම ධානයක් නැහැ කාමයට එක්ක විඳින. ඒතකොට සෑම ධානයක්ම කාමේ බැහැර කිරීමෙන්මයි පින්වත්නි විඳින්න පුළුවන්. හැබැයි යම් දවසක ධාන සුවය විඳින දවසක් වේ නම් එදාට තමයි තේරෙන්නේ මෙච්චර කල් මහලොකු සැපයක් හැටියට හිතාගෙන ඉඳපු කාම සැපේ කියන එක මොනතරම් තුච්ඡද කියලා. මොනතරම් පහද්ද ප්‍රාථමිකද කියලා එදාට තමයි තේරෙන්නේ. හැබැයි එතෙක් අපිට ඒක තේරෙන්නේ නැහැ. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං දීරෝ සම්පස්සං විපුලං සුඛං. මහත් වූ සැපේ දකින්නකොට අර ස්වල්ප මාත්‍ර සැපේ අත්හරිනවා පිනතුනේ. එතකොට ධාන සුවය විඳිනකොට තමයි තේරෙන්නේ කාම සැපය මේ ධාන සුවයත් එක්ක බලද්දි මොනතරම් පහද්ද කියලා. එතකොට අර කාමයේ බැහැර කරලෙමින් ඒ කාමයේ පිළිබඳව තියෙන කැමැත්ත දුරු වෙච්ච අවස්ථාවක් මේ කියන්නේ ධාන සුවය විඳින අවස්ථාවක්. මේ විඳින්නේ කවුද? කාමයේ බැහැර කරලා ධාන සුව විඳින තැනට එන්නේ ශ්‍රද්ධාවන්තයෙක්මයි. මනාව ශ්‍රද්ධාව පිහිටපු කෙනෙක්. ඒ ශ්‍රද්ධාව බලයක් බවට පත් වෙච්ච කෙනෙක්මයි. ඒකත් ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිත ලක්ෂණයක්. ඊළඟට ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිත ලක්ෂණයක් පෙන්නනවා. අනේක විහිතම් පුබ්බේ නිවාසං අනුස්සරති. ඔන්න දැන් සමාධිමත් වෙච්ච හිතකින් පෙරවිසූ කඳ පිළිවෙල නොඑක ආකාර පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරනවා. දැන් මෙච්චර කල් පෙරවිසූ කඳ පිළිවෙල අපි සිහි කළේ පින්වත්නි වටහා ගත්තේ ධර්මය ගැන පින්වත්නි සුතමය ඥානය ඔස්සේ අදහාගෙන සුතමේ ඥානය මත පදනම් වෙලා. හැබැයි දැන් සුතමේ ඥානය ඉක්මවා ගිහින් පින්නතුනේ දැන් සමාධිමත් වූ හිතකින් යුක්තව පෙරවිසූ කඳ පිළිවෙල තමා තුලින්ම දකිනවා. දැන් මේක ප්‍රත්‍යක්ෂ ඥානයක්.
දැන් පෙරවිසූ කඳපිලිවෙල බණින් අහලා පින්වතුනි විශ්වාස කරපු කෙනා වගේ නෙවෙයි. තමාම මෙනෙහි කරනකොට තමා තුලින්ම දකිනකොට පෙරවිසූ කඳපිලිවෙල පින්වත්නි ඒ ශ්‍රාවකයාට ඇතිවන ශ්‍රද්ධාව පින්වත්නි මොනතරම්ද? දැන් බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන අදහාගෙන ආපු ගමනක්. ඒ අදහාගෙන ආපු ගමනේ මේ ටික තමා තුළින්ම දකිනකොට ඒ මාවත හෙලිකල බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවන ශ්‍රද්ධාව සුළුපටු නැහැ පින්වතුනි. එහෙනම් පෙරවිසූ කඳපිලිවෙල මෙසේ සිහි කරනවා නම් එයින් ඒ පුද්ගලයාගේ ශ්‍රාවකයාගේ ශ්‍රද්ධාව තවත් අධික මාත්‍ර බවට පත් වෙනවා විතරක් නෙවෙයි ඒ තැනට එන්නේ පින්වතුනේ ශ්‍රද්ධාව මත පදනම් වෙලාමයි. ඊළඟට ශ්‍රද්ධාවන්තයෙකුගේ තවත් චරිත ලක්ෂණයක් පෙන්නනවා. දිබ්බේන චක්කුණා විසිද්ධේන අතික්කන්ත මානුසකේන සත්තේ පස්සති චවමානේ uppajjamaනේ. දැන් මෙච්චර කාලයක් සත්වයෝ කර්මානුරූපව ඉපදෙන හැටි චුත වෙන හැටි ඉපදෙන හැටි දැක්කේ පින්වත්නි ධර්මය ගැන අදහාගෙන ධර්මයේ සඳහන් පරිද්දෙන් පව් කළොත් සුගති උත්පත්තියක් දුගති උත්පත්තියක් පින් කළොත් සුගති උත්පත්තියක් ආදී වශයෙන් කළ කර්මානුරූපව සත්වයා උපදිනවා කියලා බණෙන් අහලා අදහාගෙනයි මේ පිළිවෙත් පුරවුවේ. නමුත් ධර්මයෙන් අහලා පිළිවෙත් පුරපු කෙනාට ඒ පිළිවෙත් අවසානයේ දැන් තමාටම තමන්ගේම ඥාණයෙන් දකිනවා සත්වයා කර්මානුරූපව චුත වෙන හැටි ඒ චුතියට අනුව උත්පත්තිය සකස ගන්න හැටි. දැන් මේ ධර්ම මාවත අදහගෙන ආපු ගමනේ තමා තුළින් ඒක දකිනකොට ඒ මාවත හෙලිකල තථාගතයන් වහන්සේ ගැන ඒ තථාගතයන් වහන්සේ හෙලිකල මාවත ගැන ඒ මාවතේ සසර ගමන් නිම කළ ආර්ය උත්තමයන් වහන්සේලා ගැන ඇතිවන ශ්‍රද්ධාව පින්වත්නි මොන විදිහට මොන වචන වලින් විස්තර කරන්නද? ඒ තමා තුළින් දැන් මේක දකිනවා. තමා තුළින් මේක දකිනවා. ඒකත් ශ්‍රද්ධාවන්තයෙකුගේ පින්තුනේ ලක්ෂණයක්. ඊළඟ අන්තිම කාරණේ කියනවා ශ්‍රද්ධාවන්තයෙකුගේ චරිත ලක්ෂණය ආසවානං කයා අනාසවං චේතෝ විමුක්තිං පඤ්ඤා විමුක්තිං. පින්වත්නි ආශ්‍රව රහිත වූ චේතෝ විමුක්තිය කියලා මෙතන කියේ සියලු කෙලෙසුන්ගෙන් සිත මිදීම. පඤ්ඤා විමුක්තිය කියන්නේ සියලු ආශ්‍රව ධර්මයන් ප්‍රඥාවෙන් සිඳලීම. තමන්ගේම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කර ගන්නවයි කියන්නේ සියලු කෙලෙසුන් නැසූ උතුම් අරහත් ඵලයේ සාක්ෂාත් කර ගන්නවා. දැන් එතනදී සියලු කෙලෙසුන් නැසූ සසර ගමන් නිම කළ ආර්ය රහතන් වහන්සේ තමා තුළින්ම දකිනවා ඊයේ කෙලෙස් මෙච්චර දුරු වුණා පෙරේදා කෙලෙස් මෙච්චර දුරු වුණා කියලා දන්නේ නැහැ. නමුත් මේ සියලු ක්ලේශ ධර්ම දුරු වුණා කියන දැනීම එනවා. කීනා ජාති බුසිතං කතං කරණීයං කීනා ජාති බුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්ථායාති. මේ මගේ අන්තිම භවයයි. කීනා ජාතිය ක්ෂය කළා. කතං කරණීයං කල යුත්ත කළා. වුසිතම් බ්‍රහ්මචරියං නිවන පිණිස බඹසරක් වැසිය යුතුයි නම් ඒක ඉවර කළා. දැන් තවත් නිවන වෙනුවෙන් කල යුත්තක් නැහැ. තමා තුළින් දකිනවා මගේ සියලු සංසාර ගමන මෙතනින් ඉවරයි කියලා. දැන් හිතන්න බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මාවතේ මම සසර ගමන නිමා කරගත්තා කියනකොට පින්වත්නි ඒ ශ්‍රද්ධා ඒ ඇතිවන ශ්‍රද්ධාව මොනතරම් බලවත්ද? එතනට එන්නේ ශ්‍රද්ධාව මත පදනම් වෙලාමයි. ඒ ආපු ශ්‍රද්ධාව ප්‍රමාණ රහිත ගුණයකින් පින්වත්නි අධික මාත්‍ර භාවයට පත් වෙනවා බුදුරජාණන් වහන්සේගෙන මං උන්වහන්සේගේ මාවතෙන් ගමන ඉවර කරගත්තා කියලා. ඒ නිසා පින්වත්නි මෙන්න මේ කාරණා 11 බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාරණා 11ම අහපු සුභූති හාමුදුරුව වදාලා ස්වාමීනි මේ කාරණා 11ම මේ සද්ධ කියන ස්වාමින් වහන්සේ ළඟ තියෙනවා කිව්වා.
මේ සද්ද කියන භික්ෂුව මේ කාරණා 11න්ම ස්වාමීනි සමන්විතයි කිව්වා. මේ කාරණා 11ම තියෙනවා කිව්වා. අන්න ඒ වෙලාවේ වදාලා බුදුරජාණන් වහන්සේ සාදු සාදු සුභූති, හොඳයි හොඳයි සුභූති, තේනහි ත්වං සුභූති ඉමිනා සද්දේන බික්කුණා සද්දින් විහෙරෙය්‍යාසි. එහෙනම් සුභූති මේ සද්ද කියන භික්ෂුව සමගම ඔබ වහන්සේ වාසය කරන්න කිව්වා. ඔන්න බලන්නකො වෙන්නත් මේ සද්ද කියන භික්ෂුව එක්කම ඔබ වහන්සේ වාසය කරන්න කිව්වා. යදාච ත්වං සුභූති ආකං කෙය්‍යාසි තථාගතං දස්සනාය ඉමිනාව සද්දේන බික්කුණා සද්දින් උපසංකමෙය්‍යාසි තථාගතං දස්සනාය. යම් දවසකදී ආපහු හිතුනොත් ඔබ වහන්සේට තථාගතයන් වහන්සේ දකින්න ඕන කියලා ඉමිනාච සද්දේන බික්කුණා සද්දින්, හිමිනාච සද්දේන බික්කුණා සද්දින්, මේ සද්ද කියන භික්ෂුව සමගම ඔබ වහන්සේ තථාගතයන් වහන්සේ දකින්න එන්න කිව්වා. ඒ කියන්නේ යම් දාක බුදුරජාණන් වහන්සේ දකින්න එනවා නම් ඒ වෙනකම්ම මේ භික්ෂුව සමගම ඉන්න කිව්වා. එදාටත් මේ භික්ෂුව සමගම ඔබ වහන්සේ ඉන්නවා තථාගතයන් වහන්සේට දකින්න ඕන. කියන්නේ ඒක ඒ තරම් ලාභයක් වෙනතුනේ. ඒක ඒ තරම් ලාභයක්. ඒ නිසා පින්වත්නි, ශ්‍රද්ධාවන්තයන්ගේ චරිත ලක්ෂණ අපි තුලින් හදාගමු. ශ්‍රද්ධාවන්තයෝම හඳුනාගෙන ඇසුරු කරමු. එයමයි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ. සියලු දෙනාට උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ දේශනාව නිමාවටපත් කරනවා. අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරුවේ කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ පින්වත් ආදි ශිෂ්‍යාවක් වන දීපිකා බුද්ධදාස මහත්මිය ඇතුළු කලන මිතුරු ආදි ශිෂ්‍යාවන් පිරිසක් විසින් අරමුණු අතරට එක් වෙන්නේ මීට තෙමසකට පෙර නිදන ප්‍රාප්ත ගෝතමී බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් සහ හිටපු විදුහල්පතිනියක වූ සෝමා ගලගෙදර ගුරු මෑණියන්ටත් මීට දෙවසරකට පමණ පෙර නිදන ප්‍රාප්ත විද්‍යාලයේ විදුහල්පතිනියකව සිටි අනුලා බණ්ඩාර ගුරු මෑණියන්ටත් කුඩා කල සිට නැනස පාදා යහමඟ පෙන්වා නිදන ප්‍රාප්ත වූ ගෝතමී සියලු ගුරු මෑණිවරුන්ටත් මෙම උතුම් ධර්ම දානමේ කුසලයෙන් ජනිත වන පුණ්‍ය පින් කුසල් අනුමෝදන්ව සසර දුකින් අත මිදී ලබන උතුම් නිවනින් සැනසීම ලැබේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. නොවැම්බර් මාස 13 වන දිනට 84 වන ජන්මදිනයේ යෙදුණු සුනිලා මෙන්ඩිස් ගුරු මාතාව ඇතුළු සුජීවත්ව සිටින සියලුම ආදි ගුරු මව්වරුන්ට හා දැනට සේවයේදී සිටින ගෝතමී ගුරු මෑණිවරුන්ටත් දායකත්වයේ සැපයූ සියලු ආදි සිසුවියන්ටත් ඔවුන්ගේ පවුල්වල මව්පිය වරුන් දුවා දරුවන් ඇතුළු ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භව සහ දීර්ඝායුෂ සම්පත් ලැබේවා උතුම් තුනුරුවනේ පිහිට ආශිර්වාදේ සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු රටවාසීන් ලෝකවාසීන්ට මේ වසංගත වදුරෙන් මිදී නිරෝගීව දහමෙහි සැරිසැරීමට මේ උතුම් පුණ්‍ය ධර්මයේ උපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භව ලැබේවා. තව තවත් මෙවැනි වූ ශාසනික සේවාවන් ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අරමුණු පරිද්දෙන්ම රැස් කරගත් උදාරතර කුසල් නමින් මිය ගිය සියලුම ඥාතීන්ට අපි අනුමෝදන් කරමු. ඒ සියල්ලෝ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා, ජාත්‍යාදී දුකින් මිදෙත්වා, නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ හැමටත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. බුද්ධාදී උතුමන් නිවුණු සැනසුණු අමා මහ නිවන මේ කුසල බලයෙන් අපටත් ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා.
ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් වීමෙන් උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දසබල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දසබල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහ සයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. රාගක්ඛයෝ නිබ්බානං